ආයිබෝවන් සාහිත්‍යය පුද්ගලයාගේ ජීවන ධාරිතාව පුළුල් කරන්නක්. අප අවට සමාජයේ යථාර්ථය අති ප්‍රබලාකාරයෙන් නිරූපණය කරන්නක්. ඒ නිසා සාහිත්‍ය අධ්‍යයනය යනු අර්ථවත් ක්‍රියාවක්. අපට සමාජය හා ජීවිතය පිළිබඳව පුළුල් වැටහීමක් උදා කරලා දෙන කාර්යයක් හැටියට සාහිත්‍ය අධ්‍යයනය හඳුන්වා දෙන්න පුළුවන්. ජීවිත පරිඥානය පුළුල් කරන්නා වූ සාහිත්‍ය තරම් වෙනත් කලාවක් තවත් නැතයි කියලා කිව්වොත් ඒක නිවැරදි. අපේ උසස් පෙළ සිංහල විෂය හදාරන දරුවන්ට අනෙක් විෂයක් හදාරනවට වඩා වැඩි ප්‍රතිලාභයක් අත්කරගන්න පුළුවන් සාහිත්‍ය අධ්‍යයනයෙන්. ඒ සඳහා උසස් පෙළ සිංහල විෂය නිර්දේශය යටතේ ඔබට සලසා තිබෙන අවස්ථාව ඊටාම පුළුල්. ඔබේ විෂය නිර්දේශයේ සාහිත්‍ය නිර්මාණ රැසක් අන්තර්ගතව පවතින නිසා ඊටාම වටිනා බොහොම පරිස්සමෙන් තෝරාගත්ත සාහිත්‍ය නිර්මාණ වන නිසා ඔබට ඒවා කියවීමෙන් රස විඳීමෙන් අධ්‍යයනයෙන් පුළුල් ජීවන අවබෝධයක් පුළුල් ජීවිත පරිඥානයක් උදා කරගන්න පුළුවන්කම ලැබෙනවා. අද මා තෝරාගත්තේ උසස් පෙළ සාහිත්‍ය නිර්දේශයට අන්තර්ගත කෙටි කතා සංග්‍රහයේන බොහොම අර්ථවත් රසවත් කෙටි කතාවක් මේ පාඩම ඔස්සේ ඔබට පැහැදිලි කරලා දීමට. අප සුපුරුදු පරිදි පාඩමට පිවිසෙන්නේ ඒ පාඩමේ නිපුණතා මට්ටම හා ඉගෙනුම් ඵල පිළිබඳව ඔබට සඳහන් කරමි. ඒ අනුව අද අපේ පාඩම වන කෙටි කතා සංග්‍රහයේ 13 ශ්‍රේණියට નિયમિતව පවතින 70 ලක්ෂයෙන් එකක් කෙටි කතාව සාකච්ඡා කිරීමට పూర్වයෙන් අප බලමු මේ පාඩම තුලින් ඔබ ළඟා වෙන්න ඕනෑ නිපුණතාව සහ නිපුණතා මට්ටමත් පාඩම අවසානයේදී අපේ දරුවන් අත්පත් කරගන්න ඕනෑ ඉගෙනුම් ඵලයනුත් පිළිබඳව. අද පාඩමේ නිපුණතාව 4 කෙටි කතා කලාවේ විකාශනය මූලිකාංග හා විශේෂ ලක්ෂණ හඳුනාගෙන කෙටි කතා රස විඳිමින් ਵਿਚාරයේ යෙදේ. නිපුණතා මට්ටම 4.3 කෙටි කතා ලක්ෂණ කෙරෙහි අවධානයෙන් යුතුව නිර්දිෂ්ට කෙටි කතා රස විඳිමින් ਵਿਚාරයට ලක් කරයි. ඉගෙනුම් ඵල හැටියට නිර්දිෂ්ට කෙටි කතාවල කතුවරුන් කාලය හා සාහිත්‍ය පසුබිම හඳුනාගෙන ඉදිරිපත් කරයි. නිර්දිෂ්ට කෙටි කතා කියවා තේමාව හා අන්තර්ගතය විස්තර කරයි. නිර්දිෂ්ට කෙටි කතාවල කලාත්මක ලක්ෂණ හඳුනාගෙන පැහැදිලි කරයි. කෙටි කතා රස විඳිමින් ਵਿਚාරයට ලක් කරයි. ඔබ මීට පෙරත් කෙටි කතා පාඩම් හොඳට නරඹලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා කෙටි කතා පාඩම් වල නිපුණතා මට්ටම ඉගෙනුම් ඵල පිළිබඳව හොඳින් පැහැදිලි. අප අද තෝරාගත්ත කෙටි කතාව ගැන කතා කරන්න කලින් මේ කෙටි කතාවේ රචකයා පිළිබඳව තොරතුරු බිඳක් දැන ගැනීම ප්‍රයෝජනවත් වෙනවා. ඒ අනුව අද කෙටි කතාව වන 70 ලක්ෂයෙන් එකෙක් කෙටි කතාවේ නිර්මාපකයා, රචකයා, කතුවරයා මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහත්මයා. එතුමා පිළිබඳව තොරතුරු බිඳක් ඔබට මම මේ ඉදිරිපත් කරන්නේ. එතුමා උපත ලබන්නේ 1968 ජූනි මාසයේ 19 වෙනිදා කුලියාපිටිය ප්‍රදේශයේදී. එතුමගේ මූලික අධ්‍යාපනය දෙමටගොල්ල රජයේ විදුහලත් වැල්ලව මධ්‍ය මහාවිද්‍යාලයත් කියන පාසල් දෙකෙන් සිද්ධ වෙනවා. ඊට අමතරව එතුමා 1994 දී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වී එම විශ්වවිද්‍යාලයෙන් සිංහල ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය හිමි කර ගන්නවා. 2000 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් මැඩිසන් විශ්වවිද්‍යාලයෙන් ආසියාවේ භාෂා හා සංස්කෘතීන් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමි කර ගන්නවා. ඒ වගේම මහාචාර්ය ලියනගේ අමරකීර්ති 2004 දී එම විශ්වවිද්‍යාලයෙන්ම සිංහල ගද්‍යාඛ්‍යාන ක්‍රම 12 වන සියවසේ සිට පශ්චාත් යථාර්ථවාදී ප්‍රබන්ධ දක්වා සිංහල ගද්‍යාඛ්‍යාන ක්‍රම පිළිබඳ ඓතිහාසික හා න්‍යායාත්මක විශ්ලේෂණය කියන පර්යේෂණ නිබන්ධයට ආචාර්ය උපාධිය හිමි කර ගන්නවා. එතුමා ප්‍රබන්ධ ලේඛකයෙක්, විචාරකයෙක් වගේම සමාජ ක්‍රියාකාරිකයෙකු හැටියටත් කටයුතු කරනවා. එතුමා වර්තමානයේ දරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලාපීඨයේ
සිංහල දෙපාර්තමේන්තුවේ මහාචාර්ය පදවියක්. එතකොට මේ කතුවරුන් පිළිබඳව අපි දල වශයෙන් හෝ ඔබට හඳුන්වා දෙන්නේ. ඔබට එයින් ගත හැකි, උකහා ගත හැකි වටිනා කරුණු රාශියක් තියෙනවා. ඔබේ ජීවිතේ හැඩගස්වා ගන්න පූර්වාදර්ශ හැටියට මේ චරිත යොදාගත හැකි නිසා තමයි බොහෝ විට අපි මේ කතුවරුන් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නේ. හොඳයි. මහාචාර්ය ලියනගේ අමරකීර්ති සාහිත්‍යයට සලසා තිබෙන සේවය කෙබඳුද කියන එක ඔබට මේ සටහනින් පැහැදිලි වෙයි. එතුමා අතින් ලියවුණු පොතපත කීපයක් මේ තියෙන්නේ. ප්‍රබන්ධ කතා යටතේ එතුමා පළ කරලා තියෙන කෙටි කතා සංග්‍රහයන් කීපයක් තියෙනවා. මානව භක්තිය හා සිත්තරා, රළ, නන්දන උයන, මම දැන් නිදමි, විල සහ මල. ඒවා එතුමාගේ කෙටි කතා සංග්‍රහයන්. එතුමා නවකතා සාහිත්‍යයට එකතු කරපු ග්‍රන්ථ හැටියට මහකන්ද පාමුල, වීරියවන්තයෝ, අටවක පුත්තු, කුරුළු හදවත, අහම්බකාරක ආදී ග්‍රන්ථ අපට හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂ කාරණයක් සඳහන් කළ යුතුයි. අපේ ප්‍රබන්ධ සාහිත්‍යයේ විශේෂයෙන් නවකතා කෙටි කතා සාහිත්‍යය මාටින් වික්‍රමසිංහ සූරීන්ගේ පටන් යථාර්ථවාදී රීතිය ඔස්සේ තමයි දිගු කලක් පැවතගෙන ආවේ. මේ රීතිය යම් වෙනසකට භාජනය කරන කතුවරු කීප දෙනා අතරින් එක්කෙනෙක් තමයි මහාචාර්ය ලියනගේ අමරකීර්ති කියලා කියන්නේ. ඒ තමයි අධියථාර්ථවාදී කතා රීතිය. සිහිනය, ඉන්ද්‍රජාලය, මායාව, ෆැන්ටසිය වගේ මේ මූලධර්ම නැත්තම් මේ කියන උපක්‍රම යථාර්ථවාදී කතා රීතියෙන් බැහැර කළාට අධියථාර්ථවාදී කතාකරුවා ආඛ්‍යානයේ ගොඩනැගීම සඳහා මේ අංග භාවිතයට ගන්නවා. මූලික වශයෙන් ආඛ්‍යාන ක්‍රමයේ පවත්නා විශේෂත්වයක් හැටියට අපි අධියථාර්ථවාදී කතා රීතිය හඳුන්වා දෙනවා. මේ කතා රීතිය භාවිත කරන 14ක් වූ සිංහල නිර්මාණකරුවන් අතර, නවකතා කෙටි කතාකරුවන් අතර ඉන්න ප්‍රධාන චරිතයක් හැටියට මහාචාර්ය ලියනගේ අමරකීර්ති අපට හඳුන්වා දෙන්න පුළුවන්. අපේ දරුවන්ට පුළුවන් මේ පොත්පත් හොයාගෙන කියවන්න. එතුමාගේ අටවක පුත්තු වගේ පොතක් අරගෙන කියවුවොත් ඔබට මේ අධ්‍යතාර්ථවාදී කතා රීතියේ තියෙන විශේෂතා මොනවද කියන එක පැහැදිලිව හඳුනාගත හැකියි. කාව්‍ය සංග්‍රහයන් රසකුත් එතුමා අතින් පළ වෙලා තියෙනවා. මහා පුරුෂයෙකුට බිරිඳක් එක පරිවර්තන ග්‍රන්ථයක්. තරුණ නවකතා කරුවෙකු වෙත මල්බර සමය, ගැටුම, සංස්කෘතිය, වෙනස, නෙරුදාගේ ලියුම්කාරයා එකමත් එක පිටරටක. එතුමා අතින් රචනා වුණු කාව්‍ය සංග්‍රහයක්. ඒ වගේම එතුමා වෙනත් විෂයන් අලලා රචනා කරපු ග්‍රන්ථ කීපයකුත් තියෙනවා. මේ ප්‍රබන්ධ කතාවේ මූලධර්ම පැහැදිලි කරමින් ලියපු වටිනා කෘතියක් අමුතු කතාව කියන පොත. ඒ වගේම සහෘද සාක්ෂිය, පහන සහ කැඩපත, නව කවි සලකුණ. මේවා ලියනගේ අමරකීර්ති මහාචාර්යවරයා අපේ සාහිත්‍යයට එකතු කරලා තියෙන ග්‍රන්ථ. දරුවන්ට තිරේ දැන් දිස් වෙනවා. එතුමා ලියපු පොත් කීපයක පිට කවර කීපයක්. බලන්න මේවා අරගෙන කියවන්න. ඔබ තුල උනන්දුවක් මේ පොතපත කියවන්න දැල්වීම තමයි අපේ අරමුණ මෙබඳු දේ පෙන්වීමෙන්. ඊළඟ අවස්ථාවට යමු. දැන් අපට નિયમિત කෙටි කතාවට දැන් අපි පිවිසෙනවා. කෙටි කතාවේ නම 70 ලක්ෂයෙන් එකෙක්. අප තුල කුතුහලයක් මේ නම දකිනකොටම උපදවනවා. මොකද්ද මේ 70 ලක්ෂයෙන් එකෙක් කියන එකේ තේරුම? මේ කෙටි කතාවත් එක්ක ඒකේ තියෙන සම්බන්ධය කුමක්ද කියන කාරණේ පිළිබඳව යමක් හිතන්න ඕනේ. මක් නිසාද දරුවනේ දැන් අපට නන්දාන විදිහට නෙමෙයි ඉන්නේ නවකතාකරුවෝ කෙටි කතාකරුවෝ ඒ නවකතාවලට කෙටි කතාවලට ඒවාෙහි ඇතුළත් චරිතවලට නම් දෙන්නේ. යම් අර්ථයක් සලකාගෙන තමයි ඒ නම් දීලා තියෙන්නේ. ඒ අනුව 70 ලක්ෂයෙන් එකෙක් කියන නම මේ කෙටි කතාවට යොදන්නට හේතුව කුමක්ද කියන එක මුලින්ම හිතලා බලන්න ඕනේ. මිට අවුරුදු ගණනාවකට පෙර මේ රටේ හිටපු එක්තරා රාජ්‍ය නායකයෙක් නිතර දෙවේලේ කරපු කතාවක තිබ්බ මේ කාරණය. තමුන්නාන්සලා දන්නවා මේ රටේ දුගී දුප්පත් ජනයා 70 ලක්ෂයක් ඉන්නවා. 70 ලක්ෂයක් පමණ වූ දුගී දුප්පත් ජනයා නගා සිටුවීම මගේ උවමනාව. ආදී විදිහට එතුමාගේ කතා වල මේ කාරණේ සඳහන් කරපු ආකාරය අපේ සිහියට නැගෙනවා. කෙටි කතා කරුවා මේ 70 ලක්ෂයෙන් එකෙක් කියන නම හදාගන්න ඇත්තේ ඒ කතාව ඇසුරින් කියලා අපට හිතෙනවා. 70 ලක්ෂයේ විදිහට මෙතන දක්වන්නේ සමාජයේ සිටින දිලිඳු පීඩිත පන්තිය. එය මීට වඩා වැඩි වෙන්න පුළුවන් වර්තමානයේ වෙනකොට 2 කෝටිය ඉක්මවපු ජනගහනයක් අපේ රටේ ඉන්නවා. මේ ජනගහණයෙන් අතිමහත් බහුතරය දිලිඳු පීඩිත පන්තියේ නියෝජනය කරනවා කියන එක තමයි යථාර්ථය. දරුවන් සමාජයේ පිළිබඳව කිසියම් විශ්ලේෂණාත්මක අවබෝධයකුත් ඇති කරගන්න ඕනේ මේ සාහිත්‍ය නිර්මාණ අධ්‍යයනයේදී. ධනය පුද්ගලයන් අතර බෙදී යාම පදනම් කරගෙන සමාජ විද්‍යාඥයින්
සමාජයේ ස්තර තුනකට වෙන් කරනවා. ඉහළ, මධ්‍යම, පහළ යනුවෙන්. ඉහළ සමාජ ස්තරය ඕනෑම සමාජයක ඊටාම සුළු පිරිසකට සීමා වෙනවා. ඒ අය තමයි වැඩි ධනයක් ඒකරාශී කරගත්ත කණ්ඩායම සහ සමාජයේ වරප්‍රසාද වලින් වැඩි ප්‍රමාණයක් භුක්ති විඳින ස්තරය. ඊට මැද පන්තිය මධ්‍යම පාන්තිකයන් විදිහට ගන්නේ ඒ සමාජයේ කිසියම් දැනුගත් මට්ටමක පිරිස. අපි උදාහරණ වශයෙන් ගත්තොත් ලිපිකරුවන්, ගුරුවරුන්, ඒ වගේම කළමනාකරුවන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන් වගේ වෘත්තීන් වල නියැලෙන අය සමාජයේ මධ්‍යම පාන්තික කණ්ඩායම විදිහට නැත්නම් මැද පන්තියේ පිරිස විදිහට තමයි හඳුන්වන්නේ. ඔවුන් කිසියම් දැනුගත් මට්ටමක පිරිසක්, ස්ථිර ආදායමක් ඔවුන්ට තියෙනවා. ඒ නිසා අය වෙනම සමාජ කණ්ඩායමක්. ඊළඟට සෙසු පිරිස, ඒ කිව්වේ ගොවි කම්කරු පිරිස් නියෝජනය කරන්නේ සමාජයේ පහළ ස්තරය. ඒ පහළ ස්තරය අය තමයි සමාජාර්ථික පීඩණයෙන් වඩාත්ම හෙම්බත් භාවයට පත් වෙන්නේ. ඒ නිසා එයාට පීඩිත සමාජ පන්තිය කියලා කියනවා. මේ කෙටි කතාවට විෂය කරගෙන තියෙන චරිතය ඒ පීඩිත සමාජ පන්තිය නියෝජනය කරන චරිතයක්. ඒ චරිතය ඔස්සේ කෙටි කතා කරුවා පීඩිත ජන සමාජයේ පුද්ගලයන් මුහුණ දෙන කටුක දුක්බර ජීවන යථාර්ථය ඉතා ගැඹුරින් විවරණයට භාජනය කරනවා. ඒතර 70 ලක්ෂයෙන් එකෙක් කියන නම මේ කෙටි කතාවට යොදන්නට හේතුව මේකයි කියන එක දැන් අපේ දරුවන්ට පැහැදිලි වෙන්න ඕනේ. මේ කෙටි කතාව උපුටා ගන්නේ රළ නමැති කෙටි කතා සංග්‍රහයෙන්. කෙටි කතාවේ අරමුණ විදිහට අපට මේ කාරණා සම්පින්ඩණය කරගන්න පුළුවන්. දුගී දුප්පත් ජන සමාජයේ මුහුණ දෙන කටුක ජීවන යථාර්ථය පාඨකයා තුළ සදය කම්පනයක් ජනිත වන ආකාරයට නිරූපණය කිරීම. කෙටි කතා කරුවා මේ අරමුණ පෙරදරි කරගෙන තමයි මේ කතාව නිර්මාණය කරන්නේ. කෙටි කතාවක් ලියනකොට භාවිත කරන කතන ක්‍රමයක් තියෙනවා. මේ කෙටි කතාවේ කතන ක්‍රමය ප්‍රථම පුරුෂ කතන ක්‍රමය. කතාවේ ප්‍රවේශය කොහොමද සිද්ධ වෙන්නේ? ගස්ගෙඩි කඩා ජීවත් වන අසරණ ගැමියෙකුගේ චරිතය වටා මේ කතාව ගොඩනගලා තියෙනවා. ඒ චරිතයේ නම පිලෝරිස්. නමුත් ඔහුට ගම්මු පට බැඳපු නමක් තියෙනවා කලට්ටා කියලා. සාමාන්‍යයෙන් ඒ පොදු සමාජාකල්පයේ අනුව පහත ජීවන උපායක නියැලෙන අයට එහෙම ආරූඪ කරන නම් පටබදින නම් තියෙනවා සමාජය තුල. ඒ අනුව පිලෝරිස්ට කලට්ටා කියලයි ගම්මු කිව්වේ. පිලෝරිස් හෙවත් කලට්ටාගේ පොල්ගස් නැගීමේ සූරතාව හා බාහිර ස්වරූපය පිළිබඳ විස්තරයකින් කතාව ආරම්භ කෙරෙනවා. අපි ඒ විස්තර තනින් තනින් අරගෙන කීපයක් බලාගෙන යමු. ගස යටට ගොස් ඉහළ බලන කල ඔහුට කරත්ත රෝදයක ගරාදිසේ හතර වටට විහිදුණු පොල් අතු උඩ සහ පොල් අතු අතරින් එල්ලා වැටෙන පොල්වලු පෙනේ. ඒවායින් පැසුණු වල්ල තෝරා ගැනීම අමාරු නොවේ. වෙහෙස වූ අවස්ථාවකදී හිරුද මදක් නැවති ගිමන් හරන තරම් උස මහත පොල් ගසක් වුව එක හුස්මට තරණය කළ හැකි ඔහු අඩි 4කට වඩා උස නැත. ඔහුට ඇත්තේ කුට්ටි ඇඟකි. ඔහු කඩිසරය. ඔහු කිසිවිටක උඩුකයට ඇඳුමක් නොඇන්දේය. දන හිසතෙක් කැසපොට කවා ගන්නා ඔහු පොල්ගස් නගින්නේද එසේමය. පිලෝරිස්ගේ රවුම් මුහුණ වටේට කවාකාරව රැවුල වැවී ඇත. එහෙත් හිසකෙස් ඇත්තේ හිස පිටුපසට වන්නට යම් තම්ය. ඝන දෙබැම සඟලත් දෙබැම හෙවනේ වූ කුඩා දෙනෙතත් ඔහුගේ මුහුණට තරමක රෞද්‍ර පෙනුමක් ගෙනාවේය. කාලවර්ණ දේහය විනිවිද දෙනෙතේ සුදු ඉංගිරියා දෙක ඔහුට අඩි 2-3ක් ඉදිරියෙන් පිහිටා ඇතුවාක් මෙන් මතුවී පෙනේ. පිලෝරිස් උදේට ගෙදරින් නික්මෙන්නේ අඟල් 5 උල්පිහියද ඉනේ ගසාගෙනය. ඔහුට වෙහෙස වූ විට කරන්නේ වෙහෙස නිවෙනතුරු පිහිය මුවහත් කිරීමයි. ඔහු වෙතින් මතුවී එන්නේ අනක් ගුණක් නැති දාමරික පෙනුමකි. නමුත් ඔහුගේ පිහිය පොල්වලු කැපීමටත් පුවක් සුද්ධ කිරීමටත් හැරුණු විට වෙන දෙයකට භාවිත නොවන්නකි. ওই විදිහට තමයි කතාවේ පිවිසුම ගන්නෙ. එතකොට චරිතයක් කේන්ද්‍ර කොට ගත්ත කෙටි කතාවක්. දැන් අපේ දරුවෝ දන්නවා කෙටි කතා රචනා කරන්නේ සිද්ධියක්, චරිතයක්, චරිතාංගයක්, උද්වේගකර භාවාවස්ථාවක් වගේ දෙයක් මුල් කරගෙන කියන එක. ඒතර මේ කෙටි කතාව වැටෙන්නේ චරිතයක් මුල් කොටගෙන රචනා කරපු කෙටි කතා ගණයට. එතකොට පිලෝරිස්ගේ
පොල්ගස් නැගීමේ සූරතාව ගැන ඕනෑම උස ගහකට නගින්නට ඔහුට හැකි. ගමේ ඒ හැකියාව තියන අය හිටියේ කීප දෙනයි. ඒ කීප දෙනා අතරිනුත් වඩා ප්‍රවීණයා තමයි පිලෝරිස්. ඔහුගේ හැකියාව ගහ මුලට ගිහිල්ලා ගහ උඩ බලනකොට අර පොල් අතු අතරින් පොල් අතු මත එල්ලෙන පොල්වලු අතර තියෙන පැහිච්ච පොල්වල කුමක්ද කියන එක බැලූ සැනින් හඳුනා ගැනීමේ ඉවක් පිලෝරිස්ට තිබුණා. ඔහු ඒ තරම් මේ ජීවනෝපායට ප්‍රවීණයි. ඒ වගේම ඔහුගේ පෙනුම අඩි 4ක් වගේ උස කෙනෙක්, කළු පාට කෙනෙක්. දැන් මේ විස්තර කියනකොට මේ අවට සමාජයේ අපට මුණ ගැහෙන අපත් එක්ක ඉන්න චරිතයක් අපේ මනසේ මැවිලා පේනවා. පොල් ගස් නගමින් ගෙඩි කන්න මිනිසුන්ගේ ස්වභාවය අපේ මනසේ ඇඳෙනවා මේ විස්තරය කියද්දි. ඒ වගේම පිලෝරිස්ගේ අතේ අඟල් 4ක උල්පිහියක් ගැන සඳහන් කරනවා. දැන් කෙටි කතාවක යම් දෙයක් පිළිබඳව සඳහන් කළොත් එකෙන් කිසියම් ප්‍රයෝජනයක් ලබා ගැනීමටනේ සඳහන් කරන්නේ. ඔබ ඉගෙනගෙන ඇති කෙටි කතා මූලධර්ම ගැන කතා කරනකොට කතාව ආරම්භයේ බිත්තියේ එල්ලා තියෙන තුවක්කුවක් ගැන සඳහන් කළා නම් කතාව ඉවර වෙන්න කලින් කොයි අම්ම මොහොතක හෝ ඒ තුවක්කුව පත්තු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ තුවක්කුව ගැන කියන එකේ තේරුමක් නැහැ. ඒ නිසා අපි බලමු මේ උල්පිහියත් එක්ක මොකද්ද මේ කතාවේ තියෙන සම්බන්ධය කියලා ඉස්සරහට කතාව කියවාගෙන යමි. හොඳයි. කොපමණ වෙහෙසුණත් දිලිඳු ජනයාගේ ආර්ථික මට්ටම එක තැනමනේ. නැත්තම් දිලිඳු ජන සමාජයේට ඒ රජයන් විසින් සපයන සුබ සාධන ඔස්සේ මේ වෙනකොට අපේ සමාජයේ දිලිඳු කියලා කණ්ඩායමක් ඉන්න විදිහක් නැහැ. නමුත් මේ දිලිඳු පීඩිත ජනයා කොයිතරම් මහන්සි වෙලා හරි හම්බ කරත් එක තැනමයි ආර්ථික මට්ටමේ. කෙටි කතා කරුවා මේ යථාර්ථය පිලෝරිස්ගේ චරිතය තුලින් ඉස්මතු කරන අවස්ථාවක්. අවුරුදු 25ක් තුල නැග්ග ගස් එක දිගට තැබුවහොත් දිව්‍ය ලෝකයේ තෙක් නගින්නට ඉඩ තිබිනි. නගින හැම ගසකින්ම බසින හේයින් දිව්‍ය ලෝකයට යාමට සිදුවන්නේ නැත. සැබවින්ම පිලෝරිස් එදත් අදත් එක තැනමය. කොයිතරම් නිවැරදි දේද නිවැරදි යථාර්ථයේද මේ කෙටි කතා කරුවා පීඩිත ජන සමාජයේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නේ. උත්ප්‍රාසයකුත් ඒ ප්‍රකාශය තුල අන්තර්ගතයි. එයා අවුරුදු 25ක් තිස්සේ නැගපු ගස් එක පේලියට තිබ්බොත් දිව්‍ය ලෝකේ නගින්න තරම් උසයි. හැබැයි නැගපු හැම ගහකින්ම බැහැපු නිසා එයාට දිව්‍ය ලෝකේ යන්න බැරි වෙලා. පිලෝරිස්ගේ දිනචර්යාව පිළිබඳව කෙටි කතා කරුවා ඊළඟට විස්තර කරනවා මේ විදිහට. දවසේ වියදමට කීයක් හෝ හොයාගන්නා පිලෝරිස් සයිමන් මුදලාලිගේ කඩේට පැමිණ පත්තරේ ලග්නේ බලා හාල් එළවලු ටිකක් රැගෙන ප්ලේන්ටියක් බී ටික වෙලාවක් හිඳ යයි. එයා උදේම වැඩක් හොයාගෙන යනවා. ඒ කාරණාත් විස්තර කරනවා. එයාගේ දකුණු උර මත අර ගස් නගින වලල්ල එල්ලිලා තියෙනවා. මේ වලල්ලත් එල්ලාගෙන ගමේ ඇවිදිනවා වැඩක් හොයාගෙන. වැඩක් හම්බුණාට පස්සේ කීයක් හරි අතට ලැබුණාම එයා ඒ මුදලත් අරගෙන සයිමන් මුදලාලිගේ කඩේට ගොඩ වෙලා ප්ලේන්ටියක් බීලා පත්තරේ ලග්නෙත් බලලා ටික වෙලාවක් ඉඳලා එළවලු බඩු මුට්ටු ටිකක් අරන් ගෙදර යනවා. ඒක තමයි එයාගේ සාමාන්‍ය දිනචර්යාව. පිලෝරිස් කළ එකම වරද මදුවිත ටිකක් තොල ගෑම පමණයි. මේ පීඩිත ජන සමාජයේ ගොවිකම් කරු ප්‍රජාව ඇඟ වෙහෙසලා වැඩ කරලා හවස් වෙද්දි හෙම්බත් වෙලා ගෙවල් වලට යන්නේ. ඒ ඇඟේ පතේ අමාරුව යන්නේ කියලා ඔන්න මත්පැන් ටිකක් තොල ගාගෙන යන ස්වභාවයක් තියෙනවා. ඒක සාමාන්‍ය මිනිස් ජීවිතයේ මේ කෙටි කතා කරුවා යථාවත්ව නිරූපණය කරන්නේ. පිලෝරිස් අතට කීයක් හෝ ලැබුණු විට එළවලුවකට වඩා සාඩින් ටින් එකක් ගෙනියන්න කැමති. අලංකාර සාඩින් ටින් එකට එළවලු රාත්තල් 2-3ක සල්ලි ගියද කම් නැත. අඹදරුවන් වෙත ආදරය ගෙන යාමට එළවලුවකට වඩා සාඩින් ටින් එක හොඳය. පිලෝරිස් ගෙදර යන්නේ කිරි මහත්තයාගෙන් අරක්කු රුපියල් 3කද බීමෙන් අනතුරුවය. බෝතල් මූඩියක් තරම්වත් අරක්කු ටිකක් නොබී ඇඟේ පතේ අමාරුව යන්නේ නැත. එතකොට එයා දරුවන්ට බිරිඳට බොහොම ආදරය කරන පියෙක් ස්වාමියෙක් එනිසා හරි හම්බ කරන දේ නාස්ති කරගන්නේ නැහැ. අර ඇඟේ අමාරුව යන්න චුට්ටක් විතර වගේ මත්පැන් ටිකක් තොලගා ගත්තට ගෙදරට අවශ්‍ය කරන එළවලු බඩු මුට්ටු ටික අරගෙන පුළුවන්කමක් තිබ්බොත් සාඩින් ටින් එකක් අරන් යනවා. දරුවෝ හරි ආසයි, පිලෝරිසුත් හරි ආසයි සාඩින් වෑංජනේ කන්න සැමන් ටින් එකක් අරගෙන යනවා. මේ වගේ දේවල් එයාගේ චරිතය සම්බන්ධයෙන් කෙටි කතා කරුවා රසවත්ව ඉදිරිපත් කරනවා. නැති බැරිකම් වලින් සෝදා නොගිය අඹදරු සෙනෙහස පිලෝරිස් හොඳ පියෙක්, හොඳ සැමියෙක්. ඔහු කොයිතරම් අගහිගකම් තිබුණත් නැති බැරිකම් තිබ්බත් රණ්ඩු සරුවල් වෙච්ච කෙනෙක් නෙමෙයි. තමන්ගේ බිරිඳට දරුවන්ට හැකි පමණින් සලකමින් ඔවුන් සමග සාමකාමීව සමගියෙන් ජීවත් වෙච්ච පුද්ගලෙක්. උඹලා පාඩම් කරපල්ලා.
අම්මාට උදව් වීමට එන දියණියන්ට පිලෝරිස් කියයි. ටිකක් මඳු විත තොල ගාගෙන ගෙදර ගිහපුවාම වැඩිපුර පිලෝරිස් කතා බහ කරනවා. එදාට තමයි ටිකක් එයා කතා බහ කරන්නේ. ඉතින් එහෙම ගිහපු අවස්ථාවක් මේ කෙටි කතා කරුවා ඉදිරිපත් කරන්නේ. එදාට එයා බිරිඳට උදව් කරනවා උයන්නත්. අපි ඒ කාලේ ඉස්කෝලේ නොගිය එකේ විපාක තමයි මේ විඳින්නේ. කතා කරන්නේ පිලෝරිස් නොව අරක්කු බව දන්නා කමලාවති ඔහු කියන දෑ ඊතරම් ගණන් ගත්තේ නැත. එසේ වුව වෙන මිනිසුන් මෙන් අඬදබර නොකරන පිලෝරිස්ට ඈ කැමතිය. හෙට පොල් කැඩිල්ලක් තියෙනවා ඔය ළඟ වත්තේ. හෙට නම් ඕන් රුපියල් 50ක් 60ක් අරගත්ත ඇකි. කීයක් ගත්තත් වැඩක් නැහැ. බඩුවල ගණන් දැක්කම ඔව් අරක්කු දැන් ගණන්නේ ඕන් කිව්වා. මං බිව්වොත් බොන්නේ ඇඟේ අමාරුවට. හිතේ හැටියට බිව්වනම් මෙලහකට උඹලා මැරිච්ච තැන්වල ගස්. පිලෝරිස්ගේ කතාවේ දුක් මුසු රිද්මයක් ඇත. ඒ පපුවට වදින කමලාවති තමා කියූ දේ ගැන දුක් වේ. එහෙම ටිකක් බීලාවට මේ මිනිස්සයා බිරිඳට වද දෙන්නේ දරුවන්ට වද දෙන්නේ නැහැ. එයාගේ අර ඇඟේ පතේ අමාරුවට තමයි ටිකක් පානය කරලා එන්නේ. එයාවත් එයා දැන් බිරිඳ දන්නවා එයාගේ මේ ගතිය. ඒ නිසා ඇය ඔහුට දොස් කියන්නෙත් නැහැ. ඔහුගේ හිතට දෙන්න යමක් කියපු නිසා ඇගේ හිතට වේදනාවක් ඇති වෙලා. මේ අතර පිලෝරිස්ගේ පුතා මෙයාට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දියණියන් 2 දෙනෙක් සහ පුතෙක්. පුතා අවුරුදු 17ක වගේ තරුණෙක්. ඉතින් එයා 6 පන්තියට ගියාට පස්සේ ඉගෙනීම අතහැරලා දානවා. මොකද පන්තිය අන්තිමය 6 පන්තියෙන් පස්සේ අර රජයෙන් ලබා දෙන විස්කෝතු දෙන්නේ නැති නිසා මෙයා පාසල් ගමන අතහැරලා දානවා. දැන් මේ දිලිඳු භාවයත් එක්ක නූගත්කම කියන එක අත්වැල් බැඳගත් සාධකයක්. මේ සමාජයේ ගොඩ ගැනීම සඳහා අසීරු වෙන්නේ ඒකයි. නූගත්කමයි දුප්පත්කමයි එකට අත්වැල් බැඳගෙන ඉන්න නිසා මේ මිනිස්සු හැමදාම එක තැන. ඉතින් පිලෝරිස්ගේ පුතා ඉගෙන ගත්තේ නැහැ. අවුරුදු 17ක තරුණයෙක්. දැන් මෙයා නොමගට වැටෙන බව පිලෝරිස්ට දැනුණා. නමුත් පුතාට අවවාදයක් කරන්න තරම් වෙලාවක් පිලෝරිස්ට තිබ්බේ නැහැ. එක අවස්ථාවකදී පුතාව අල්ලගෙන ඔහුට අවවාදයක් දෙනවා මේ විදිහට. හැබැයි ඔබ උක්කුවලයක් එකතු වෙලා ජයපාල මුදලාලිගේ පොල් ගොඩ අදිනවා කියන්නේ. කවුද කිව්වේ? ඒ හඬින් හුලං අඩු පෙට්‍රෝමැක්ස් ලාම්පුවක්සේ පිලෝරිස්ගේ මුහුණ මිලින විය. ඉක්බිතිව ඔහු කතා කළේ ඉවත බලාගෙනය. කවුරු කිව්වහම මොකද? කාරණේ ඇත්තනම් පුතේ උඹට හොඳින් කියන්නේ. ඔය වැඩේ නතර කරපන්. පේනවා නේද අර සරණේලා පොල් හොරකමේ ගිහින් පොලිසියෙන් දෙන වද. ඔව්ව හොඳ වැඩ නම් මාත් නම් ගස්බඩ ගගා දහ දුක් විඳින්නේ නැහැ. පිලෝරිස් තමන්ගේ ජීවිත අත්දැකීම් වලින් පුතාට අවවාදයක් දෙනවා. ඔහු වරදක් කරපු මිනිස්සෙක් නෙමෙයි. තමන්ගේ දුක් මහන්සිය යමක් හරි හම්බ කරගෙන ජීවත් වෙච්ච දුප්පත් මිනිස්සෙක්. පුතා නොමග යන බව ආරංචි වුණාම පිලෝරිස් දැඩි අවවාදයක් පුතාට කරනවා. මටත් එහෙනම් තිබ්බනේ හොමරකම් කරලා පහසුවෙන් ජීවත් වෙන්න. මං ඇයි ඒවා නොකර මේ දුක් විඳින්මින් ජීවත් වෙන්නේ කියන කාරණේ පුතාට පැහැදිලි කරලා දෙනවා. විමලසේන නොමගින් මුදවා ගැනීම සඳහා අතේපයේ කර්මාන්තයකට ඔහුව හුරු කිරීම සඳහා මේ තාත්තා උත්සාහයක යෙදෙනවා. ඒ සඳහා ගඩොල් බාස් කෙනෙක් ළඟට පුතාව එක්කගෙන ගිහිල්ලා ජුවානිස් ළඟට පුතාව එක්කගෙන ගිහිල්ලා බාර දෙනවා. ගඩොල් කැපීමේ ශාස්ත්‍රය උගන්වන්නේ කියලා. තාත්තම තමයි එක්කගෙන ගියේ මුල් දවසේ. ඒ ගිහිල්ලා පුතා ටිකක් වැඩ කරනවා දිහා බලාගෙන ඉන්නවා. තාත්තගේ හිතට දුකයි පුතා මහන්සියලා වැඩ කරනවා දකිද්දි. පිලෝරිස් විමලසේන මැටි කොටන දෙස බලා සිටියේය. නාබර වයසට බර වැඩි පත උදැල්ල ඔසවා හොඳ පස්පිඩැල්ලක් කෙටීම විමලසේනට නුහුරුය. වැඩට මුල් දවසේම මැටි කොටන්නට දීම වැරදියයිද පිලෝරිස්ට සිතේ. මොන දුකක් විඳලා හරි ජුවානිස්ගෙන් ගඩොල් කැපිල් ඉගෙන ගත්තොත් නරක නෑ. දරුවන්ට කොච්චර සෙනෙහසක් දක්වන පියෙක්ද කියලා බලන්න. දැන් පුතාට ජුවානිස් බාසුන් නැහැ ආව මුල්ම දවසේ දුන්න වැඩේ බර වැඩි කියලා තාත්තට හිතෙනවා. ටිකක් අහක බලාගත්ත පුතා මහන්සියෙන් අමාරුවෙන් උදැල්ලෙන් කොටනවා දැක්කහම ආයි හිත හදා ගන්න කමක් නැහැ. මොන දුකක් විඳලා හරි මේ ශාස්ත්‍රය ඉගෙන ගත්තොත් එයාටමනේ හොඳ කියලා හිතනවා. ජයපාල මුදලාලිගේ පොල්ගස් කැපීම තම ජීවනෝපායට එල්ල වූ මරුපහරක් බව පිලෝරිස්ට වැටහීම. දැන් මෙහෙම තමන්ගේ ජීවන කර්මාන්තය කරගෙන යනකොට මේ අහිංසක මිනිස්සයා ගමේ ව්‍යාපාරිකයෙක් ඔහුගේ ජීවනෝපායට තර්ජනයක් වන විදිහට කටයුතු කරනවා. ඒ තමයි ගමේ තියෙන පොල්ගස් කපලා ඒවා දැව පිනිස නගරයට යැවීම. දැන් ජයපාල මුදලාලිගේ මේ ව්‍යාපාරය පිලෝරිස්ගේ ජීවනෝපාය සම්බන්ධයෙන් අනාගතයට එල්ල වූ බරපතල තර්ජනයක්. පිලෝරිස් එයින් කැළඹීමටපත් වෙනවා, අසහනයටපත් වෙනවා, බියටපත් වෙනවා,
කෙටි කතා කරුවා අප තුල මානව දයාව උපදින ආකාරයට ඒ අවස්ථාවන් රසාලිප්තව ඉදිරිපත් කරලා තියෙනවා. මොකද පිලෝරිස් මාමි දැන් ගස් කපන ගස් 5-6ද හම්බ වෙන්නේ. සෝමරත්න මැටි වලින් ගොඩේමින් ඇසුවේය. 5-6 නෙමේ බොලන් තව ටික දවසකින් ඔක්කොම ඉවරයි. ආන් ජයපාල මුදලාලි උසගස් ඔක්කොම ගන්නවා ගහක් 300 ගානේ ජුවානිස් කීවේය. ඕයකා මේ ගස් ටික සුද්ධ කරනවා ආයේ හොදන්න දෙයක් නැහැ. පොල්ලී පළලා කෙලින්ම පටවනවා කොළඹ ලී මඩු වලට. අනික් කෑලි කෙලින්ම මාතලේ හුණු පෝරණු වලට. සෝමරත්නද දමින්නා ගහ යට හිඳගත්තේය. ජයපාල මුදලාලි පොල්ගස් මිලටගෙන ලී පටවන බව පිලෝරිස් දන්නා නමුත් ඉන් ගමේ පොල්ගස් වඳ වේයයි ඔහුට සිතුනේ දැන්ය. පොල්ගස් නැති වූහොත් තමාගේ බඩට පහර වදිනු ඇතැයි ඔහු කල්පනා කළේය. ඔන අනාගතයේ පිළිබඳව තද බල බයක් පිලෝරිස්ට දැනෙන්නට පටන් ගත්තේ අර ජුවානිස් ඒ වගේම සෝමරත්නාදී ගඩොල් වැඩපොලේදී කියපු කාරණාව ඇහුවට පස්සේ. අනාගත බිය දැඩිව දැනෙන්නට වීම නිසා අසහනයටත් කෝපයටත් පත්වන පිලෝරිස් මත්පැන් ටිකක් බීලා හිත් වේදනාව තුනී කර ගැනීම සඳහා ගෙදර ඇවිල්ලා ජයපාල මුදලාලිට බයිනවා. ජයපාල මුදලාලිය අපට පොල් ගහක් කඩාගෙන ජීවත් වෙන්න ඉඩ තියන්නේ අපිත් දරුමල්ලොත් එක්ක ජීවත් වෙන්න ඕනේ කියලා හිතන්නේ නෑ ඌ. මොකද මේ කොහෙවත් ඉන්න මිනිහෙකුට බැනාඩ ගහන්නේ. කමලාවතී මිදුලේ පොල්ලත්තක් වීමින් සිට ප්‍රශ්න කළාය. මොකද තමා ආම් බණ්ඩාර මහත්තයාගේ වත්තේ පොල් ගස් ටික ඔක්කොම ඉවරයි. ආයෙ මට නගින්න වෙන්නේ තුත්තිරි ගස්. අර කාටද උනා වගේ. ওই විදිහේ සංවාදයක් බිරිඳ සහ සැමියා අතර ඇති වෙනවා. දැන් පිලෝරිස්ගේ හිතේ තියෙන වේදනාවනේ මේ පිට කරන්නේ. දැන් පිලෝරිස්ට මහා බයක් ඇති වෙනවා. ඉස්සරහට කොහොමද තමන් ජීවත් වෙන්නේ දරු පවුල නඩත්තු කරන්නේ? තමන් දන්න එකම කර්මාන්තයටත් මේ ව්‍යාපාරිකයා හරස් වෙලා. ඒ නිසා ඔහුගේ අමනාපය විරෝධය කෙලින්ම ජයපාල මුදලාලිට ප්‍රකාශ කරන්න ආත්ම ශක්තියක් නැහැ. ගෙදර ඇවිල්ලා ඔහුට බැනාඩ ගහනවා. දිලිඳු ජනයාට සෝබාදහම පවා බාධා ඇති කරනවා. අවුව, වැස්ස මේ දුප්පත් මිනිස්සුන්ට එදිනෙදා හොයාගෙන හම්බ කරගන්න කර්මාන්තවලට බාධා පමුණුවනවා. ඉතින් පිලෝරිස්ටත් වැස්ස බාධාවක් වෙච්ච හැටි. පිලෝරිස්ගේ උස ගස් කැඩිල්ලත් විමලසේනගේ ගඩොල් කැපිල්ලත් එකවර නතර විය. වැස්ස මේ රස්සා දෙකම පාළුවට ලක් කළේය. වැස්ස දින 7-8කින් ටික ටික තුරල් වන විට පිලෝරිස්ගේ ගෙදර පොල්, ලුණු, සීනි, තේ කොළත් වැස්සට ගසාගෙන ගොස් තිබිනි. ඔව්, එදා වේල හරි හම්බ කරගෙන කන මිනිස්සුන්ට කුලියක් මලියක් දවසක් දෙකක් කරගන්න බැරි වුණොත් එහෙම ගෙදර අගහිගකම් ඉවරයක් නැහැ. සෝබාදහමෙන් පවා දඩුවම් ලබන්නේ මේ දිලිඳු පීඩිත ජන සමාජයේ මිනිස්සු නේද කියන කාරණය පාඨකයාට තදින් දනවන අවස්ථා මේවා. ඊළඟට පිලෝරිස්ට මුහුණ දෙන්න සිද්ධ වෙන අවස්ථාව අතිශය ඛේදනීයයි. ඔහුගේම ජීවනෝපාය ඔහු අතින්ම ගෙලසිඳලන්නට අවස්ථාවක් ඔහුට උදා වෙනවා. සියතින්ම තම ජීවනෝපායේ ගෙලසිඳලන්නට මඟ සැලසූ කූට වාණිජ බලවේගය. ඔන්න පිලෝරිස් අදින් පස්සේ ඔබට අපේ වත්තේ ගස් නගින කරදරේ ඉවරයි. දැන් සයිමන් මුදලාලි වැස්ස තුරලුණාට පස්සේ දවස් 7-8කට පහුව පිලෝරිස්ගේ ගෙදර ඇවිල්ලා පිලෝරිස්ට කතා කරලා වැඩක් බාර දෙනවා. ඒ අවස්ථාව තමයි මේ ඉදිරිපත් කරන්නේ. පොල් කන්න ගමන් මේ කඹෙත් දාලා දියන් කරටියට ජයපාල මුදලාලිට වික්කනේ මේ නාකි ගස් ටික. මුදලාලි කිව්වේ නම් ගස් ටිකේ ගෙඩි කඩා ගන්න වරෙන් කියලා. ගියාට පස්සේ මුදලාලි කියනවා මේ කඹෙත් ගස්වල කරටියට දාන්න ඕන මේ නාකි ගස් ටික ජයපාල මුදලාලිට වික්කනේ කියලා. එහෙම කියනකොට පිලෝරිස්ගේ හිතේ හෝස් ගාලා හැඟීමක් ඇති වෙන්න ඇති. පිලෝරිස් තුල ඇති වූ කම්පනය මොහුනින්ද පිළිබිඹු විය. මේ පොල් ගස් ටිකද අවසානය. දරු පවුල හාමතේ මියනු ඇත. තව ටික දිනකින් ගමේම උස පොල් ගස් පොල්ලී බවට පත්වනු ඇත. සයිමන් මුදලාලි එසේ කියන විට කෝපයකුත් කම්පනයකුත් ඇතිවිය. මුදලාලි තමා කැඳවාගෙන ආවේ පොල් කඩන්නටය. දැන් සිදු වී ඇත්තේ තමාගේම රස්සාව බිම පෙරලා දැමීමට කඹේ දමා දීමටය. කොයිතරම් වේදනාබර අත්දැකීමකට මුහුණ දෙන්න ඇද්ද පිලෝරිස් නේද? එයා දැන් මේ ජයපාල මුදලාලි කරන කෙරුවාව නිසා Tamanට සිද්ධ වෙන අගතිය පිළිබඳව දුක් වෙමින්, කම්පා වෙමින්, කේන්තියෙන්, අසහනෙන් ඉන්නේ. එහෙම ඉන්නකොට එයා අතින්ම
ඒ ගස් කපන්නට කබේ දාන්නට අවස්ථාව සලසා දෙනවා කියලා කියන්නේ කොයිතරම් දෛවයේ සරදමක්ද. ගස් කපා බිම හෙළන හැටි දැක කම්පණයට පත්වන පිලෝරිස් පොල් ගසෙන් ඇද වැටෙනවා. ඔහු කඹ පොටක් අතින් රැගෙන ගසේ මැදක් නගින විට කැපූ පොල් ගස දෙසින් ජරස් හඬක් ආවේය. පිලෝරිස් නැගීම නවතා ඒ දෙස බැලීය. බ්‍රාස් ගෑ පොල් ගස පෙරලෙනවාත් සමගම කුමක්දෝ කම්පනයකට ලක් වූ පිලෝරිස් පොල් කඳ දිගේ පහළට රූටාගෙන විත් බිම ඇනිනි. දැන් එයාගේ ජීවිතේ විනාශ කරනවා වගේ හැඟීමක් දැනෙන්න ඇති මේ ගස් කපලා බිම හිරනකොට. තව නොඑක් තැන්වල කියනවා මේ ගස් වලට නගිනකොට පොල් අතු පහළට එල්ලලා තියෙන්නේ එයාව වැළඳ ගන්න මව අත දික් කරගෙන ඉන්නවා වගේ කියන හැඟීම හුට දැනෙනවා කියලා එක තැනක විස්තර කරනවා. තමන්ගේ ජීවනෝපායත් එක්ක මේ මනුස්සයාගේ ආධ්‍යාත්මය කොච්චර බැඳිලා තියෙනවද? පොල් ගස් එයාට කොයිතරම් සමීපද? ඒ ගස්වල කඳේ ඇතිලිලා එයාගේ අතපය මෙලෙක් වෙලා, ගස් මෙලෙක් වෙලා, පොල් ගහ වගේම අතපය තද වෙලා වගේ අවස්ථා ඉදිරිපත් කරන තරුත් මේ කෙටි කතාවේ තියෙනවා. අපේ දරුවෝ බොහොම කල්පනාවෙන් මේ වචන අතරින් වාක්‍ය අතරින් යමින් සාහිත්‍ය නිර්මාණයක් රස විඳින්න එහි අරුත් මතු කර ගන්නට උත්සාහ කරන්න ඕනේ. දිලිඳු බවින් පරිපීඩිත ජනයාට අසරණ අවස්ථාවේ පිහිට වෙන්නට කෙනෙක් නැහැ. ඒක කොයිතරම් දුක්ඛිත අවස්ථාවක්ද කියන එක හොඳට පැහැදිලි කරනවා. පිලෝරිස් ඉස්පිරිතාලයේ ගෙන යාමට සයිමන් මුදලාලි රුපියල් 50ක් දුන්නේ. සයිමන් මුදලාලිගේ ගස් වලට නගින්න ගිහිල්ලා තමයි තෙත ගස් වලින් ලිස්සලා පිලෝරිස් වැටෙන්නේ. ඒ වැටලා අනතුරට ලක් වෙන්නේ. නමුත් මේ වෙලෙන්දා ඒ මනුස්සයාට ඉස්පිරිතාලේ යන්න රුපියල් 50යි දුන්නේ. ඉස්පිරිතාලයට වාහනයක් අරගෙන යන රුපියල් 100ක් අවශ්‍යයි. දැන් පිලෝරිස්ගේ නෝනා කමලාවති කොහොමද මේ මුදල හොයාගන්නේ? වාහනයකට රුපියල් 100ක් ගන්නා බැවින් කමලාවති ජයපාල මුදලාලි ළඟ ආහාර මුද්දර උකසට තැබුවේය. ජීවිතේ කොයිතරම් සරදම් කරනවද අපට සමහර අවස්ථාවලදී. දැන් ජයපාල මුදලාලිම නේද මේ දුප්පත් මිනිස්සයාගේ පවුල අමාරුවේ දාන්නේ. ඔවුන්ගේ ජීවනෝපාය නැති කරලා දාන්නේ. අන්තිමට ඒ මිනිස්සයා ළඟටම පිහිටක් හොයාගෙන යන්න වෙනවා. අර ආහාර මුද්දර ඒ කාලේ මේ දුප්පත් පවුල් වලට සමුපකාරයෙන් බඩු මල්ලක් මිලදී ගැනීම සඳහා ආහාර මුද්දර නිකුත් කරනවා. ඉතින් යම් කරදරයක් හදිසි අවස්ථාවක් ඇවිල්ලා මුදල් ටිකක් අවශ්‍ය වුණාම දුප්පත් මිනිස්සු කලේ මේ ආහාර මුද්දරය ගමේ කඩේ මුදලාලිට උගස් තබනවා. මුදලාලි මේක ගන්නේ එයාට 150ක ලාභයක් තියාගෙන. රුපියල් 30 මුද්දර දෙකටත් 25 මුද්දර තුනටත් භූමි තෙල් මුද්දරයටත් ලැබුණේ රුපියල් 80කි. ආහාර මුද්දර උකසට ගන්නේ දෙකෙන් පංගුවටය. දුප්පත් ජන සමාජය මුහුණ දෙන ජීවන යථාර්ථය කොයිතරම් බැරෑරුම්ද, කටුකද, දුක්බරද කියන එක අපට හොඳට ඒත්තු ගන්නනවා මේ කෙටි කතා කරුවා. පියා අනතුරට ලක් වෙලා රෝහල් ගත කළාට පස්සේ දැන් ගෙදර ඉන්න අය ජීවත් කරවන්නේ කොහොමද? අගහිගකම් ගෙදර නැති කරන්නේ කොහොමද? දැන් මේ බර තමන්ගේ උර මත තබා ගන්නවා විමලසේන. විමලසේනට රස්සාවක් නැහැ. වැස්සෙන් පස්සේ ගඩොල් කැපිල්ලත් නතර වුණා. ඉතින් ගමේ මේ තරුණයන්ට කරන්නයි කියලා රස්සාවක් කියලා දෙයක් තිබෙත් නැහැ. ඒ නිසා විමලසේන බොහොම පහසු මඟක් තෝරා ගන්නවා තමන්ගේ නැති බැරිකම් මඟ හරවා ගන්න. අපේ දරුවෝ මනුතාපේ වගේ පොත් කියවලා ඇති. පාන් ගෙඩියක් හොරකම් කරපු කතාවක් ගැන කියන්නේ. බඩගින්න ඉවස ගන්න බැරි වුණාම මිනිස්සු හොරකම වැනි දේවල් වලට පෙළඹෙනවා. මිනිස්සු වැරදි වලට පෙළඹෙන්නේ නිකන් නෙමෙයි. ඊට හේතු වන සමාජ ආර්ථික පසුබිමක් තියෙනවා. විමලසේන ජයපාල මුදලාලිගේ පොල් ගොඩෙන් පොල් හොරකම් කරන්න පටන් ගන්නේ තාත්තා ලෙඩ වෙලා අනතුරකට ලක් වෙලා ඉස්පිරිතාලේ. මේ කාලය තුලදී ගෙදර අයට කන්න බොන්න දෙන්න විදිහක් නැහැ. ගෙදර අගහිගකම් ඉවරයක් නැහැ. මේවා පිරිමහ ගන්න මොනවා හරි කරන්න ඕනේ. ඉතින් මේ තරුණයා ජයපාල මුදලාලිගේ පොල් ගොඩෙන් පොල් හොරකමට පෙළඹෙනවා. ජයපාල මුදලාලිගේ පොල් ගොඩ මිදුලේ ඇත්තේ රුවන්වැලිය මෙන් උසටය. උපහාසයේ මුසුව බස හසුරුවන විදිහනේ රුවන්වැලිය වගේ උසට ජයපාල මුදලාලිගේ පොල් ගොඩ ගොඩ ගැහෙනවා. ජයපාල මුදලාල්ලා වගේ ව්‍යාපාරිකයන්ගේ ආර්ථිකය දවසින් දවස ඉහළ යනකොට පිලෝරිස්ලා වගේ දිලින්දන්ගේ ආර්ථිකයේ බිඳුවට වැටෙනවා. රාත්‍රියට ගෝණියකුත් රැගෙන ඒ රුවන්වැලිය වැන්ද පිනෙන් දිනපතා තාත්තා බැලීමට ඉස්පිරිතාලේ යන්නට විමලසේනට හැකි විය.
සමාජ සදාචාරාත්මක දෘෂ්ටියෙන් හොරකම කියන එක නිවැරදි කියලා අපි කියන්නේ නැහැ. නමුත් දරුවනේ හොරකමට මිනිස්සු පෙළඹෙන්නේ ඒ මිනිස්සුන්ගේ නැති බැරිකම් වලට විසඳුමක් හොයාගන්න බැරි වුණාම. ඒ නිසා මේ සමාජ ක්‍රමය තුල පවතින අර්බුදයක් එක කියලා අපි තේරුම් ගන්න ඕනේ. මේ සමාජ ක්‍රමයේ තියෙන අර්බුදේ තමයි කෙටි කතා කරුවා පළල්ව විස්තර කරන්න උත්සාහ කරන්නේ. පුද්ගලයන්ගේ වැරදි නෙමෙයි මේවා. සමාජ ක්‍රමයේ වැරදි. නැතිබැරිකමට සොරකමට පෙළඹිච්ච විමලසේනට අන්තිමට සිද්ධ වෙන්නේ ජයපාල මුදලාලිගේ වත්තේ පොල් ගහක බැඳිලා පොල් ගහක ඔහු අල්ලා බඳිනවා. බැඳලා ඔහුට අඩන්තේට්ටම් කරලා ඔහුව පොලිසියට බාර දෙනවා අවසානයේ. දැන් මේ සිදුවීමෙන් තමයි කතාව අවසන් වෙන්නේ. කොයිතරම් අපූර්වට ඒ අවස්ථාව ඉදිරිපත් කරනවද කියලා බලන්න. මාමේ පිලෝරිස් මාමේ මොකද බම් බෙරිහන් දෙන්නේ? මාමේ ආන් ජයපාල මුදලාල්ලා මිදුලේ විමලසේනව ගස් බැඳලා අයියෝ මගේ කොල්ලා මොන අපරාධයක් කෙරුවටද දෙයියනේ. දැන් පිලෝරිස් ස්පිරිතාලේ ඉඳලා ටිකට් කපාගෙන ගෙදර ආවට පස්සේ අම්මා කියනවා දූලා දෙන්නට පුතේ තාත්තට තේ ටිකක් හදාගෙන ඉන්නයි කියලා. එතකොට එක දුවක් කියනවා තේ කොළ නෑ ගෙදර කියලා. තාත්තට මේක ඇහෙනවා. කමක් නෑ ළමයිනේ මට ඇල් වතුර ටිකක් ගේන්නයි කියලා පිලෝරිස් කියනවා. එතකොට මේ ගෙදර නැති බැරිකම් ඔක්කොම මේ දවස් ටිකේ බලා කියාගත්තේ කවුද? විමලසේන. දැන් විමලසේන තාත්තා ගෙදර ගෙනාව හැටියෙම ආපහු වැඩක පළක යෙදෙන්න බෑනේ. තාත්තට ටික කාලයක් විවේකීව ඉන්න දෙන්න ඕනේ. ඒ කාලෙත් ගෙදර අඩුපාඩුකම් බැලීම විමලසේන තමන්ගේ වගකීමක් විදිහට පවර ගන්නවා. ඉතින් එයා හොරකමේ ගියා. ගිහිල්ලා අත්අඩංගුවටපත් වෙනවා. දැන් එයා ගස් බැඳපු විත්තිය ගමේ කෙනෙක් ඇවිල්ලා පිලෝරිස්ට කියනවා. ඒ වෙලාවේ විමලසේනගේ අම්මයි නංගිලා දෙන්නයි කෑ ගහගෙන දුවනවා ජයපාල මුදලාලිගේ ගේ පැත්තට. පිලෝරිසුත් බස්තමකින් බොහොම අමාරුවෙන් වාරු ගනිමින් නියරේ වැටි මෙතෙන්ට දුවගෙන යනවා. වාවාගත නොහුණු දරුසෙනෙහසට ක්‍රියාත්මක වන උල්පිහිය. මං කිව්වා අර උල්පිහියක් ගැන කතාවේ මුලින් සඳහන් කරයි කියලා. දැන් ඔන්න උල්පිහිය පත්තු වෙනවා. කෙටි කතා කරුවා යොදන හැම වචනයකම අකුරකම වගන්තියකම කතාවේ මූලික අරමුණ සමග ඍජු සම්බන්ධයක් තියෙනවා. ඒකීය ධාරණාව කියන එක කෙටි කතාවක මූලික ගුණයක්. ඒකීය ධාරණාව ආරක්ෂා කරගනිමින් තමයි කතාව ගොඩනගන්නේ. ගුටි බැට දීලා හොඳටම තුවාල කරලා ගහේ බැඳලා දාලා ඉන්නවා දැක්කහම අම්මා දුවගෙන ගිහිල්ලා පුතාව ගහෙන් ලෙහා ගන්න උත්සාහ කරනවා. එතකොට ජයපාල මුදලාලිගේ සහචරයෝ ඇවිල්ලා අම්මා වැදලා පැත්තකට දානවා. ජයපාල මුදලාලි මේ වෙලාවේ පොලිසියට ගිහිල්ලා පොලිසියත් කැඳවගෙන එනවා. ඇවිල්ලා පොලිසියට විමලසේනව බාර දෙනවා. පොලිසිය අයත් විමලසේනට බැනලා පහර දීලා ජීප් එකට තල්ලු කරලා දාගෙන අරගෙන යන්න සැරසෙනකොට මෙච්චර වෙලා ඉවසාගෙන බලාගෙන හිටපු පිලෝරිස් තුල ඉවසීමේ සීමාවන් ඉක්ම ගිහිල්ලා දැඩි ආවේගයක් උපදිනවා. ඒ දරුසෙනෙහස නිසා. මොන වරදක් කළත් දෙමව්පියන්ට තමන්ගේ දරුවෝම තමයි. දැන් මේ අර්බුදයට පිලෝරිස්ගේ පවුල ඇදලා දැම්මේ ඇත්තටම ජයපාල මුදලාලි. ඒ නිසා ජයපාල මුදලාලි කෙරෙහි මහා වෛරයක් කෝපයක් පිලෝරිස් තුල උපදිනවා. ඔහු ඉනේ තිබුණු අර උල්පිහි අරගෙන පැනලා ජයපාල මුදලාලිගේ බාහුවට අයිනවා. ජයපාල මුදලාලි මේ වෙලාවේ උත්සාහ කළේ දැන් ගමේ ඔක්කොම වට වෙලා මේක බලාගෙන ඉන්නවා. පොලිසියෙන් විමලසේනව අරගෙන යනවා. එතකොට ජයපාල මුදලාලි ඉක්මනට ගේ ඇතුළට ගිහිල්ලා දොර වහගන්නයි මේ යමින් හිටියේ. පිලෝරිස් පැනලා ඔහුගේ උරහිසට අනිනවා. බාහුවට අනිනවා. පිලෝරිස් අතට කිටි කිටියේ හිර වූ උල්පිහිය ජයපාල මුදලාලිගේ බාහුවක් එක්වරක් සිදුරු කළේය. ඊළඟට මොකද වෙන්නේ? දැන් මේ සිදුවීම දැකපු පිරිස කෑ ගහනවා පොලිසියට. පොලිසිය ආපහු හරවගෙන එනවා. ජයපාල මුදලාලිගේ සහචරයෝ පැනලා පිලෝරිස්ව අල්ල ගන්නවා. පොලිසිය ඇවිල්ලා මොකද කරන්නේ? පිලෝරිස්ව තල්ලු කරනවා පහර දීලා ජීප් රථය තුළට. ඒ අවස්ථාව අතිශය හෘද කම්පනයක් අප තුළ උපදින ආකාරයට කෙටි කතා කරුවා ඉදිරිපත් කරනවා. මුදල රජේන නොමිනිස් සමාජයක දුගී දුප්පත් අසරණයන්ගේ පිහිටට ඉන්න කවුරුවත් නැත. පොලිස් නිලධාරීහු කන් කෙටියෙන් අල්ලා වීසි කරන බලල් පැටවෙකු මෙන් පිලෝරිස් ජීප් රථය තුළට දමා ගත්ත. විස්තර කළ නොහැකි හැඟීම් වලියකින් ගම නිහඬ විය. බලාගෙන හිටපු මිනිස්සු තුළ ඇතිවෙච්ච ප්‍රබල සංවේගය වගේම මෙබඳු ප්‍රශ්නවල සුලමුල පිළිබඳව තේරුම අවබෝධ කරගන්න බැරි වික්ෂිප්ත භාවය
පිළිබඳ අදහසක් ධනිත කරමින් තමයි කතාව ඉවර කරන්නේ. ඇයි විමලසේන හොරකමට වැටුනේ? ඇයි පිලෝරිස් ජයපාල මුදලාලිට පිහියෙන් යන්නේ? මේවා පසුබිමේ තියෙන සමාජාර්ථික හේතු කාරණාවන් පිළිබඳව නිවැරදිව දැක විසඳුම් සොයන්නෝ කවුරුද? උසස් නිලධාරීන් පවා සල්ලි භාගයේ තියෙන අයගේ පස අරගෙන කටයුතු කරනවා විනා මේ දුක් විඳින පීඩිත මිනිසුන් වෙනුවෙන් අනුකම්පාවෙන් බලන බවක් පේන්නේ නැහැ. මේ විදිහට තමයි කතාව ගලාගෙන යන්නේ. අප මුලින් සඳහන් කළා මේ කෙටි කතාවේ අරමුණ දිලිඳු පීඩිත ජන සමාජයේ අය මුහුණ දෙන කටුක දුක්බර ජීවන යථාර්ථය පාඨකයා තුල සදය අනුකම්පාවක් ජනනය වන ආකාරයට ඉදිරිපත් කිරීම කියලා. දැන් ඔබට පැහැදිලි ඇති කතාවේ අවස්ථා ටික විස්තර කරගෙන යනකොට ඒ අරමුණ කොයිතරම් හොඳින් කෙටි කතා කරුවා සඵල කරගෙන තියනවද කියන කාරණේ. හොඳයි. ඊළඟට අපි මේ කෙටි කතාවේ චරිත නිරූපණය, භාෂාව, ජීවන දෘෂ්ටි ආදී කාරණාවන්ට අවධානය යොමු කරමු. කොහොමද ඒවා මේ කෙටි කතාව තුළ ඉදිරිපත් වෙන්නේ කියන එක බලන්න. චරිත නිරූපණය. මේ කෙටි කතාවේ කේන්ද්‍රීය චරිතය පිලෝරිස්ය. ඔහුගේ චරිතයේ අවස්ථා ගොඩනැගීමට ඉවහල් කරගන්නා පසුබිම් චරිත ලෙස කමලාවති, විමලසේන, දියණියන් දෙදෙනා, සයිමන් මුදලාලි හා ජයපාල මුදලාලි යන අවශේෂ චරිත නම් කළ හැකිය. බලමු අපි පිලෝරිස්ගේ චරිතය කොහොමද ගොඩනගලා තියෙන්නේ කියලා. දැන් අපේ දරුවන්ට මම අර විස්තර කරගෙන ආපු හැම අවස්ථාවක්ම මේ කරුණු තහවුරු කිරීමට උදාහරණ කරගන්න පුළුවන්. ඒ නිසා මම මෙතනදී ඒ උදාහරණය මතක් කරන්නේ සම්පින්ඩනාත්මකව පිලෝරිස්ගේ චරිතයෙන් අපට හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ ටික ඉදිරිපත් කරනවා. රචකයා මේ චරිතය බොහොම අව්‍යාජ විදිහට නිරූපණය කරනවා. මම මුල්නුත් සඳහන් කළා මේ අපේ අප අතර ජීවත් වන පුද්ගලයෙක් අපේ මනසේ මැවෙනවා මේ චරිතය පිළිබඳව රචකයා ඉදිරිපත් කරන විස්තර වලින්. අවුවට වැස්සට ලෙඩට දුකට ඔරොත්තු දෙන කාය ශක්තියක් ඇති මිනිසෙක් පිලෝරිස්. හොඳට දුක් විඳලා පදන් වෙච්ච ඇඟක් ඔහුට තියෙනවා. බාහිරින් කිසි අනක්ගුණක් නැති අයෙකු වගේ පෙනුනත් ඇතුළතින් හරිම ලතෙත් මිනිසෙක්. ඔව් මේ කම්කරුවන් ගොවියන් සහ මේ දිනදා කුලී මලී කරලා ජීවත් වන දුක් විඳින මිනිස්සුන්ගේ පිටපොත්ත බලපුවාම හරි ගොරහැඬි, හරි මරුමුස්. හැබැයි අර පිටපොත්තේ ඔපේ තියෙන අයට වඩා මේ මිනිස්සුන්ගේ හදවතේ ලතෙත් බව තියෙනවා. මේ මිනිස්සු බොහෝම සංවේදී අය. ඉතින් පිලෝරිස්ගේ චරිතේනොත් අපට ඒක පැහැදිලිනේ. දරුවන්ට දක්වපු සෙනෙහස, කිසි කලබලයක් නැති, කායෙක්වත් රණ්ඩු සරුවල් වෙන්නේ නැති, තමන්ගේ මහන්සියෙන් සාමකාමීව ජීවත් වෙච්ච මිනිස්සෙක්. කිසිවෙකුට කරදරයක් නොකොට සෝත්සාහයෙන් දරු පවුල නඩත්තු කරගෙන ජීවත් වන පියෙක් සැමියෙක්. මෙයාටත් තිබුණනේ සමාජ විරෝධී ක්‍රියාවලිය දීලා හරි හම්බ කරගන්න. එහෙම කළේ නැහැ. පුතාටත් අවවාද කරනවා පුතේ ඒවා කරන්න එපා. මම මෙහෙම දහ දුක් විඳින්නේ නැහැ නෝවා හොඳ දේවල් නම් කියලා පුතාට කියනවා හොරකමේ වැරද්ද පිළිබඳව. අඹදරුවන් කෙරෙහි දැඩි සෙනෙහසක් ඇති පියෙක්. අපි ඉස්සරහට උද්ෘතයක් ඔබට ඉදිරිපත් කරනවා භාෂා ලක්ෂණ යටතේ. අර එයා ගෙදර දියණිවරුන්ට කතා කරලා අහනවා උඹලට මොනවද ඕනේ? එතකොට එක දුවක් කියනවා මට ඕනේ පැන්සලක්. තව දුවක් කියනවා මට චිත්‍රපතක් ඕනේ, රුපියල් 5ක් ඕනේ. තාත්තා ඒ වෙලාවේදී ප්‍රතිචාර දක්වන ආකාරය. එතකොට දරුවන්ට හරිම ආදරේ, බිරිඳට හරිම ආදරේ. වැඩියෙන් කීයක් හරි හම්බ වෙච්ච දවසට ගෙදරට සෙනෙහස අරගෙන යන්නේ සාඩින් ටින් එකක් එක්ක. ගෙදර කවුරුත් කැමති මේ සැමන් ව්‍යංජනයට. ඒ වගේ දරුවන්ට බිරිඳට සෙනෙහසක් දක්වපු පියෙක්. ගතේ තෙහෙට්ටුව නැති කර ගැනීම සඳහා මත්පැන් ටිකක් තොල ගෑවත් රණ්ඩු සරුවල් නොකර සාමකාමීව ජීවත් වෙච්ච පුද්ගලයෙක්. දෛවයේ පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන බවත් පේනවා නේද? හැමදාම තමන්ගේ වැඩ ඉවර වෙලා ගෙදර යනකොට සයිමන් මුදලාලිගේ කඩේට ගොඩ වෙලා ප්ලේන් ටිකක් එහෙම බීලා එතකොට පත්තරේ බලනවා, පත්තරේ ලග්නේ බලනවා. කලදසාව කොහොමද කියලා. කලදසාව හොඳ වෙයි කවදා හරි කියලා බලාපොරොත්තුෙන් ඉන්න ඇති බලන්න ඇත්තේ. එක දවසක් නම් ලග්නේ නොබලම ගෙදර ගියා. එහෙම සිද්ධියකුත් කතාවේ විස්තර කරනවා. දරුවන් යහමගට ගන්නට උත්සාහ කරන බව විමලසේනට අවවාද දීලා හුව ගඩොල් කැපීමේ ශාස්ත්‍රයේ උගන්වන්න ජුවානිස් බාස්ට වාර දෙන්නේ ඒ නිසානේ. දැඩි සමාජාර්ථික පීඩනයේ හැමුවේ අසහනයට හා අසරණ බවට පත්වන පුද්ගලයෙක්. ඔය කියන චරිත ලක්ෂණ පිලෝරිස් වෙතින් අපට නිරූපණය වෙනවා. ඊළඟට අපි බලමු මේ කෙටි කතාවේ භාෂා ලක්ෂණ කොයි වගේද කියලා. බොහෝම රසවත් භාෂාවක් යොදාගත්ත කෙටි කතාවක්. කෙටි කතාවකදී බස අරපිරිමැස්මෙන් යුක්තව පරිහරණය කළ යුතුයි.
ප්‍රබලතාවකින් යුක්ත සංක්ෂිප්ත බසක් යොදාගත් තරමටම කෙටි කතා කරුවට ඒ නිර්මාණයෙන් උපරිම ප්‍රයෝජනත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ කෙටි කතාව එහෙම එකක්. කෙටි කතා මාධ්‍යෙහිලා යොදාගත යුතු සංක්ෂිප්ත ප්‍රබල භාෂා ව්‍යවහාරයේ පිළිබඳ මනා අවබෝධයකින් යුක්තව නිර්මාණාත්මක භාෂා ප්‍රයෝග රැසක් අපූර්වාකාරයෙන් යොදාගත් රසවත් කෙටි කතාවක් ලෙස 70 ලක්ෂයෙන් එකෙක් සැලකිය හැකියි. එහි රසවත් බවට හේතුව පවත්නා භාෂා ලක්ෂණ කීපයක් අපේ දරුවන්ට උද්ෘත හැටියට ගෙන හැරපාන්න කැමැති. සරල වාක්‍ය යොදා සකස් කර ගත්ත රසවත් ආඛ්‍යාන භාෂාවක් තියෙනවා. කෙටි කතාවක භාෂාව අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවානේ ආඛ්‍යානය හා සංවාදය කියලා. මේ දෙක කවලමිය ගියොත්නේ කෙටි කතාව රසවත් වෙන්නේ. එතකොට මේ කෙටි කතා කරුවා යොදාගත්ත ආඛ්‍යාන භාෂාව, ඒ කියන්නේ කතන්දර භාෂාව බොහොම සරල රසවත් වාක්‍ය යෝජනයෙන් නිර්මාණය කරගත්ත එකක්. මේ වගේ තැන් බලන්න. වෙහෙස වූ අවස්ථාවකදී හිරුද මඳක් නැවතී ගිමන් හරන තරම් උස මහත පොල් ගසක් වූ එක හුස්මට තරණය කළ හැකි ඔහු අඩි 4කට වඩා උස නැත. දැන් ගස්වල උස් බව කියපු විදිහ කොච්චර ලස්සනයිද? කෙටි වාක්‍ය පාවිච්චි කරනවා මේ. ඔහුට ඇත්තේ කුට්ටි ඇඟකි. ඔහු කඩිසරය. ඔහු කිසිවිටක උඩුකයට ඇඳුමක් නොයන්දේය. දන හිසතෙක් කැසපොට කවා ගන්නා ඔහු පොල් ගස් නගින්නේ දේසේමය. වගේ තවත් උද්ෘත අපට පුළුවන් ඉදිරිපත් කරන්න. පිලෝරිස් විමලසේන මැටි කොටන දෙස බලා සිටියේය. නාබර වයසට බර වැඩි පත උදැල්ල ඔසවා හොඳ පස්පිඩැල්ලක් කෙටීම විමලසේනට නුහුරුය. වැඩට ආ මුල් දවසේම මැටි කොටන්නට දීම වැරදියයිද පිලෝරිස්ට සිතේ. දිග වාක්‍ය නෙවෙයි. බොහොම කෙටි සරල වාක්‍ය පාවිච්චි කරන්නේ. සංකල්ප රූපාත්මක ගුණයක් තියෙන භාෂාවක් පාවිච්චි කරන උපමා රූපකාදී අලංකාර හරි අපූර්ව විදිහට වෙන කොතනකවත් අපට කියවන්න ලැබිලා නැති විදිහේ අමුතු උපමා පාවිච්චි කරන තැන්. මේ පිලෝරිස්ගේ චරිතය නිරූපණය කිරීමට ඒ පරිසරයටම සම්බන්ධ වන උපමා භාවිත කරලා ඉදිරිපත් කරන අවස්ථා දකින්න පුළුවන්. බලන්න. ගස යටට ගොස් ඉහළ බලන කල ඔහුට කරත්ත රෝදයක ගරා දිසේ හතර වටට විහිදුණු පොල්ලතු උඩ සහ පොල්ලතු අතරින් එල්ලා වැටෙන පොල්වලු පෙනේ. කරත්ත රෝදයක ගරා දිසේ. කොච්චර ලස්සනයිද යෙදුම. අර ඉස්සලත් අපි ගත්තා වෙහෙස වූ අවස්ථාවකදී හිරුද මදක් නැවතී ගිමන් හරන තරම් උස. ඒ තරම් උස ගස් පිලෝරිස් බොහොම සූර විදිහට නගිනවා, තරණය කරනවා. ඒ හඬින් හුලං අඩු වූ පැට්‍රෝමැක්ස් ලාම්පුවක්සේ පිලෝරිස්ගේ මුහුණ මිලිනවිය. කවුද කිව්වේ කියලා පුතා අහනවා එක තැනක තාත්තා අර ප්‍රශ්නයක් අහපු වෙලාවේදී. ඒ හඬට පිලෝරිස් ටිකක් තැති ගත්තා. දැන් පුතා කරදඬු උස්මහත් වෙච්ච තරුණයෙක්නේ. Taman කියන දේ අහන්න නැතුව අකීකරු විදිහට කටයුතු කරයිද කියන බයකුත් තාත්තා තුළ ඇති වුණා. ඒ වෙලාවේ ඇති වෙච්ච හැඟීම කියන්නේ හුලං අඩු පැට්‍රෝමැක්ස් ලාම්පුවක්සේ. කොච්චර උචිත උපමාවක්ද? පොඩි දියණියගේ මුහුණ අකලට වේලුණු කලට ගෙඩියක්සේ වනු දුටු පිලෝරිස් හිතට අමාරුය. කලටියක්. පොල් සම්බන්ධම වස්තුවක් තමයි උපමා කරගන්නේ. දුවට රුපියල් 5ක් ඉල්ලුවා නැත්නම් පොතක් ඉල්ලුවා ඒක දෙන්න සල්ලි තිබ්බේ නෑ අතේ. ඉතින් ඒ වෙලාවේ දුවගේ බලාපොරොත්තු සුන් වෙනවා දැක්කහම තාත්තට ඇතිවෙච්ච හැඟීම කියනකොට කියනවා මුහුණ අකලට වේලුණු කලට ගෙඩියක් වගේ වනු දුටු පිලෝරිස් හිතට අමාරුයි. බැමි ලිහා දැමූ පොලිස් නිලධාරිහු ඉදුණු වැලගෙඩියකට කොටා චප්ප කරන කපුටු රැලක්සේ විමලසේන වටේ පොර කෑහ. අන්න බලන්න බස මේ උපමා රූපකාදී අලංකාර යොදාගෙන ඉදිරිපත් කරනකොට සංක්ෂිප්ත කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රබල ලෙස අරුත් නිරූපණය කරන්න පුළුවන් ඒ බඳු භාෂාවකින්. මේ කෙටි කතා කරුවා ඒ භාෂා ශක්තිය පාවිච්චි කරලා තියෙන ආකාරය පේනවා අපට. සජීවී සංවාද භාෂා මේ කෙටි කතාව තුළ දැකිය හැකියි. දැන් අර කමලාවතී පිලෝරිසුයි අතර ඇති වෙච්ච සංවාදය අපි කලිනුත් ඕක ගත්තානේ නේද? හෙට පොල් කැඩිල්ලක් තියෙනවා ඔය ළඟ වත්තේ. හෙට නම් ඕන් රුපියල් 50ක් 60ක් අරගත්ත හැකි. කීයක් ගත්තක් වැඩක් නැහැ. බඩු වල ගණන් දැක්කම ඔව් අරක්කු දැන් ගණන්නේ. සැමියාර එහෙම කියද්දි බිරිඳ පැත්තක ඉඳලා ඒ විදිහට කියනවා. ඕන් කිව්වා මං බිව්වොත් බොන්නේ ඇඟේ අමාරුවට. හිතේ හැටියට බිව්වා නම් මෙලහකට උඹලා මැරිච්ච තැන්වල ගස්. කොයිතරම් සජීවී අවස්ථාද මේ සංවාද හරහා ඉදිරිපත් කරන්නේ. තවත් ඒ වගේ අවස්ථාවක් බලමු අපි. අපේ ඉංග්‍රීසි මහත්තයා පෙන්ෂන් යනවා කියලා තෑග්ගක් දෙන්න රුපියල් 5ක් ගේන්න කිව්වා. මතක ඇති දරුවන්ට. තාත්තා ටිකක් මත් වෙලා ඇවිල්ලා අම්මට උදව් කරන ගමන් දුවලගෙන් අහනවා කෙල්ලනේ උඹලට මොනවද ඕනේ කියලා අහපුවාම දුවලා දෙන්න දුවගෙන ඇවිල්ලා
චිත්‍රපතක් ඕනේ කියනවා, පැන්සලක් ඕනේ කියනවා, රුපියල් 5ක් ඕනේ කියනවා. අන්න ඒ අවස්ථාවේ මේ සංවාදය. යකෝ මුන්ට තියෙන පිස්සුවක්. යකෝ උන්ට ආණ්ඩුවෙන් පඩි ගෙවන්නේ උගන්නනවට තමයි. කියාපම් බලන්න උඹලගේ තාත්තත් පැන්සොන් ගන්න කියලා රුපියල් 5 ගේන්න කිව්වොත් ගෙනෙයිද කියලා. තාත්තා වගේ ඉංග්‍රීසි මහත්තයා දුව කියනවා එහෙම. පිලෝරිස් කට පළල් කර සිනාසේ. හග් මම බොරුවට බං කිව්වේ. අපි කවුද? ඒ මහත්තුරු කවුද? හරිම රසවත් නාට්‍යයක අවස්ථා වගේ මනස තුල මැවෙන සංවාද මේවා. ඊළඟට උත්ප්‍රාසයේ මිශ්‍ර භාෂාව පාවිච්චි කරනවා. උපහාස රසයේ මිශ්‍ර වෙච්ච භාෂාව. අවුරුදු 25ක් තුල නැග්ග ගස් එක දිගට තැබුවහොත් දිව්‍ය ලෝකයේ තෙක් නගින්නට ඉඩ තිබිනි. නගින හැම ගහකින්ම බසින හේයින් දිව්‍ය ලෝකයට යාමට සිදුවන්නේ නැත. සැබවින්ම පිලෝරිස් එදත් අදත් එක තැනමය. උපහාසය. ජයපාල මුදලාලිගේ පොල්ගොඩ මිදුලේ ඇත්තේ රුවන්වැලියේ මෙන් උසටය. රාත්‍රියට ගෝණියෙකුත් රැගෙන රුවන්වැලිය වැන්ද පිණින් දිනපතා තාත්තා බැලීමට ඉස්පිරිතාලයන්ට විමරසේනට හැකිවිය. ඒ තැන්වල තියෙන උපහාසාත්මක ලක්ෂණ විමර්ශනය කරන්න. තවත් එහෙම තැන් තියෙනවා මම ওই කීපයක් උපුටා දැක්කුවේ. සංකේත භාවිත කරන අවස්ථා තියෙනවා කීපයක්ම. පිලෝරිස් උදේට ගෙදරින් නික්මෙන්නේ අඟල් 5 උල් පිහියද ඉනේ ගසාගෙන. උල් පිහිය සංකේතයක්. පිලෝරිස් මේ කතාවේ අවසානට මේ උල් පිහිය පාවිච්චි කරනවා. කාට විරුද්ධවද? වාණිජ බලවේගයට විරුද්ධව. නමුත් වාණිජ බලවේගයේ පෙරලා දාන්න මේ අහිංසක ගැමියන්ට පුළුවන් වෙනවද? නෑ. අන්තිමට අමාරු වැටෙන්නේ ඔහුමයි. නරි හූ කිව් රැයක අරුණෝදයට පිලෝරිස් කාරා කෙල ගැසුවේය. අසුබ දෙයක් සිදුවන බව පෙන්වපු සංකේතයක්. තව එක තැනක තියෙනවා පොල් ගහක දෙබරයක් ගැන සඳහන් කරන අවස්ථාවක්. ගේ බැඳපු හුඹහක් ගැන සඳහන් කරන අවස්ථාවක් තියෙනවා. මේවා සංකේත. තාත්වික කටවහර යොදා ගන්නා තැන් හරියට මේ කෙටි කතාවේ අපි දකිනවා. අර ඒ.වී. සුරවීර මහාචාර්යතුමාගේ කෙටි කතාවල වගේ ලියනගේ අමර කීර්ති මහාචාර්යතුමාගේ කෙටි කතාවලත් ඒ සාමාන්‍ය ගැමියන්ගේ කතාබහ ඒ කතාබහේ තියෙන ශබ්ද රටාව ඒ විදිහටම පාවිච්චි කරනවා. මේ බලන්න පෝරණු වලට ජීවත් වෙන්න හිතන්නේ වූ වගේ පද රාශියක් අපට හඳුනා ගන්න පුළුවන්. ඕවා තමයි මේ කෙටි කතාවේ තියෙන භාෂා ලක්ෂණ. කෙටි කතාවේ ජීවන දෘෂ්ටිය ගැන අවධානය යොමු කරපුවාම මේ කෙටි කතාව අවසානයේදී කතාකරුවා මේ අත්දැකීම පදනම් කොටගෙන ප්‍රකට කරන ජීවිත ආකල්පය මෙන්න මේ වගේ එකක්. වාණිජ බලවේගයන්ගේ ආක්‍රමණය හමුවේ සාම්ප්‍රදායික ජීවනෝපායන් අහිමිව යාමෙන් අන්ත අසරණ භාවයට පත්වන දිලිඳු නූගත් ගැමියන්ට මුහුණ දීමට සිදුවන නොයෙක් දුක් ගැහැට හා ප්‍රශ්න ගැටලු කෙරෙහි හෙළනු ලබන දයානුකම්පා සහගත ආකල්පය. ගම ආක්‍රමණය කරන වාණිජ බලවේගය නිසා ගම්වල සාම්ප්‍රදායික ජීවනෝපායන්හි නියැලෙන අහිංසක මිනිස්සුන්ගේ ජීවනෝපායන්ට පහර වදිනවා. ඒ කාරණය අනුකම්පා සහගත ආකල්පයෙන් ඉස්මතු කිරීම තමයි රචකයාගේ දැක්ම. හොඳයි. දැන් අපි කෙටි කතාවේ ඔබට ඉස්මතු කොට දක්වන්න ඕනේ කාරණා ටික යම් ප්‍රමාණයකට මතු කරලා දැක්කුවා. තවත් කරුණු ඔබ හොයාගන්න ඕනේ. පොතපත කියවන්න ඕනේ. ගුරුපදේශවලට අවධානය යොමු කරන්නට ඕනේ. ඊටා හොඳින් මේ කෙටි කතාවල අන්තර්ගතය ග්‍රහණය කරගෙන ඒවා රස විඳින්නට, ඒවා ਵਿਚාරයට භාජනය කරන්නට හැකියාව දියුණු කරගත යුතුයි. ඉතින් මේ පාඩම අවසානයේ සුපුරුදු පරිදි ඔබට අප හැම පාඩමක් අවසානයේම ඉදිරිපත් කරන්නාසේ ඇගීමක් දිය යුතුයි. අද අපේ ඇගීම ප්‍රශ්න දෙකකින් සමන්විතයි. මේවට පිළිතුරු ලියන්න ඕනේ අපේ දරුවෝ. ලියලියා තමන්ගේ සාර්ථකත්වය මැන බලන්න ඕනේ. දිලිඳු පීඩිත ජන සමාජයේ මුහුණ දෙන ජීවන කටුකතා යථාර්ථවාදී ලෙස විවරණය කිරීම කෙරෙහි නූතන කෙටි කතා කරුවන් දක්වන උනන්දුව කෙබඳුදැයි નિયમિત කෙටි කතා 3ක් ඇසුරෙන් විමර්ශනය කරන්න. ඔබට තමන්ගේ කෙටි කතා සංග්‍රහයේ තියෙන මේ වගේ තේමාවන් මුල් කොටගත්ත කෙටි කතා 3ක් ඇසුරු කරගෙන තමයි පළමු ප්‍රශ්නයට පිළිතුරු ලියන්න වෙන්නේ. දෙවැනි ප්‍රශ්නේ කෙලිම මේ කෙටි කතාවට ඉලක්ක කරගෙන ඉදිරිපත් වෙන්නේ වස්තු විෂය, චරිත නිරූපණය, භාෂාව හා ජීවන දෘෂ්ටි යන අංග කෙරෙහි සැලකිලිමත් වෙමින් 70 ලක්ෂයෙන් එකෙක් කෙටි කතාව ਵਿਚාරයට ලක් කරන්න. මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියලා කෙටි කතා පිළිබඳව තමන් තුළ ගැඹුරු විචාර අවබෝධයක් ඇති කරගන්න. එසේ ඔබ අධ්‍යයන කටයුතු කරගෙන ගියොත් විභාගයේදී ඔබට සාර්ථක ජයක් අත්වනවා නිරනුමානයි. ඒ සඳහා ඔබට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද පාඩමෙන් සමුගන්නවා. ආයිබෝවන්